වෙලාව රාත්‍රී 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව වේයන්ගොඩ පත්තලගෙදර නිට්ටඹුව පාර පදිංචි M.A. ආරියසිරි මහත්මයා, හොරණ ඉලිඹ තරංගා නිවසේ K.K. ආරියසේන ඇතුළු පවුලේ සියලු දෙනා, මණ්ඩාවල පහළ හේන පදිංචි G.K. සිරියාවතී පෙරේරා මහත්මිය, වාද්දුව ගාලුපාරේ පදිංචි සුසන්ත ජයනිත්ති ජානකී කළුතරගේ ඇතුළු පවුලේ සියලු දෙනා, වැල්ලවාය ගම්සභා නිවසේ ආර්.එම්. බණ්ඩාරමැණිකේ මහත්මිය, කැස්බෑව නිවුන්ගම ගලබඩවත්තේ පදිංචි චන්දසිරි හල්පගේ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. මීට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටියක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. එම ආරාධනාව සිදු කරන්නට යෙදුනේ කැස්බෑව නිවුන්ගම පදිංචි චන්දසිරි හල්පගේ මහත්මයා විසින්. අද ධර්මදේශනාවේ මාතෘකාව ධම්මපදයේ පාප වග්ගය ඇසුරෙන් පිනට පමා නොවීම පිළිබඳවයි. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අබිත්තරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. සාදු සාදු සාදු. බුද්ධිමත් වාසනාවන්ත ගුණබර කාරුණික පින්වතුනි, ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධම්මපදයේ පාප වග්ගයට අයිතිවන ගාථා දේශනාවක් මුල් කරගෙන අපි මේ වෙලාවේ මේ ධර්මානුශාසනාව ශ්‍රාවක ඔබ හැම සියලු දෙනා වෙනුවෙන්ම සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි මේ අනුශාසනාව සඳහා ඊටාම වටිනා ගාථා දේශනාවක් මුල් කරගන්නට යෙදුනා, මූලික කරගන්නට යෙදුනා. විශේෂ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාව සිද්ධ කරන්නේ සවැත් නුවර විශේෂ කාරණාවක් මූලික කරගෙන. මේ ගාථා දේශනාවට මූලික වන පුද්ගලයා තමයි ඒක සාටක කියන බමුණා. ඒක සාටක කියන බමුණා අරමුණු කරගෙන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් පිරිස අරමුණු කරගෙන ධර්ම දේශනාව පවත්වනවා. ඒක සාටක බමුණා විශේෂ වන හේතුවක් තියෙනවා. ඔහුගේ පරම්පරාවේ අනෙක් අය පොහොසත් වුණාට ඒක සාටක බමුණා බොහොම දුප්පත් කෙනෙක්. අනෙක් විශේෂත්වය තමයි බමුණටයි බැමිණියටයි උඩුකය වැහෙන්න පොරවන්න තිබුණේ එකම එක සලුවක් විතරයි. ඒ නිසා මේ දෙන්නම එකට ගෙදරින් පිට වෙලා යන වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට බමුණ එළියට යනවා නම් බැමිණිය නිවසේ ඉන්නවා, බැමිණිය එළියට යනවා නම් බමුණ නිවසේ ඉන්නවා. කොහොම හරි මේ අයට ආරංචියක් එනවා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා. මේ අදහස නැත්නම් මේ ආරංචිය දැනගත්තට පස්සේ ඒකසාටක බමුණට ලොකු උවමනාවක් ඇති වෙනවා බුදුහාමුදුරන්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යන්න. ඒකසාටක බමුණ බැමිණියටත් කතා කරනවා ධර්ම ශ්‍රවණය කරන්න යන්න ඔබත් එන්න කියලා. ඒ වුණාට බැමිණිය දෙන උත්තරය අපි දෙන්නම කොහොමද එකපාර මේ ගමන යන්නේ? අපි දෙන්නටම පොරවන්න තියෙන්නේ එක සලුවයි. ඒ නිසා බමුණාට බැමිණිය කියනවා ඔබ සවස් කාලේ බණ අහන්න යන්න, මම දවල් කාලේ බණ අහන්න යන්නම් කියලා. දෙන්න මේ අදහසට කැමති වෙනවා. බැමිණිය දවල් කාලේ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න යනවා, බමුණා සවස් කාලේ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න යනවා. ඒ වගේම තමයි මෙයට ආරංචි වෙලා තිබුණ මේ වෙලාව වෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරද්දී යම්කිසි කෙනෙක් ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරනවද අවබෝධයට පත් වෙන්නට පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ හැමෝම ධර්මාවබෝධය ලබා ගන්නවා කියලා. ධර්මයෙන් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ දේ. ධර්මයේ තුල තියෙන මිනිස්සුන්ගේ හිත සංවේදී භාවයට පත් කරනවා. ධර්මයේ තුල තියෙන්නේ අවබෝධයක් නැති කරුණු කාරණා පිළිබඳ මිනිස්සුන්ට අවබෝධ කරවනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන අපි මේ අහන කරුණු කාරණා ගොඩක් වෙලාවට නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද හේතුව
ධර්මයේ භාවිතයට ගන්නේ නැතිව භාවිතා කරන්නේ නැතිව මේකේ තියෙන ඵලය කෙනෙක්ට අත්දකින්න බෑ. අපි ගොඩක් වෙලාවට දරුවන්ට යම් යම් දේවල් ගෙවල් වලදී කියා දෙනවනේ. ඒ කියා දුන්නට පස්සේ ඒ දේ භාවිතා කරන්නේ නැත්නම් භාවිතයට ගන්නේ නැත්නම් අම්මලා තාත්තලා ගොඩක් විට දරුවන්ට සැර වෙනවා. අපිට කුඩා කාලේ ඉඳන් කියා දෙනවා සිරප්පු දෙක දාන විදිය. පුංචිම කාලේ අපි සිරප්පු දෙක දාන්නේ වම් කකුලේ සිරප්පුව දකුණු කකුලට, දකුණු කකුලේ සිරප්පුව වම් කකුලට. අම්මා නැවත නැවත තාත්තා නැවත නැවත කියා දෙනවා දකුණු කකුලේ සිරප්පුව දකුණට දාන්නත්, වම් කකුලේ සිරප්පුව වමට දාන්නත්. ඒක නොකරන තැන. ඒ කියන්නේ භාවිතයේ වැරදි වෙනකොට ඒගොල්ලෝ දඬුවම් කරනවා. කන බොන විදිහ කියා දෙනවා. ඇඟිලිවල සීමාවක් තියෙන ආහාර ටික අනන්න පුළුවන් වෙන. ඉන් එහාට අනනකොට ඉන් එහාට අනන්න අපිට කියා දීලා නැහැ. ඒ වගේම තමයි ආහාර ටික ගන්නකොට පිළිවෙලක් තියෙනවා. කතා කරන්න බෑ. නිශ්ශබ්දව ආහාර ටික ගන්න ඕනේ. තමන් ආහාර ටික අනුභව කරන තැන ආහාර විසිරවන්නත් බෑ. බත්තට හලන්න බෑ. ඒක භාවිතයට නොගන්න තැන, භාවිතා නොකරන තැන එයයි අපිට දඬුවම් කරනවා. ධර්මයත් ඒ වගේ. අහන කාරණා භාවිතා කරන්නේ නැතුව කොච්චර ධාරණේ තියාගෙන හිටියත් වැඩක් වෙන්නේ නැහැ. ධාරණය තුල, ඒ කියන්නේ දරා ගැනීම තුල, මතකය තුල ඕනතරම් මිනිස්සුන්ට දේවල් රඳව ගන්න පුළුවන්. අපි මතකයෙන් පිරිස් සූත්‍ර නම් කීයක් විතර කියනවද? කරණීයමෙත්ත සූත්‍රයෙන් පටන් ගත්තට පස්සේ පිරිස් සූත්‍ර කොච්චර ප්‍රමාණයක් අපිට මතකයෙන් කියන්න පුළුවන්ද? අපි ජාතක කතා පොතේ ජාතක කතා කොච්චරනම් මතකයේ රඳවගෙන ඉන්නවද? චද්දන්ත ජාතකයේ ගැන දාන පාරමිතාව ගැන තියෙන්නේ. චද්දන්ත ජාතකයේ ගැන මතක් කළොත් ක්ෂණිකව මතක් වෙනවා. අපි ඒක දැනගෙන තියෙනවනම්. වෙස්සන්තර ජාතකයේ ගැන අහලා තියෙනවනම්, ධාරණේ තියන් ඉන්නවනම් වෙස්සන්තර ජාතකයේ ගැන කියනකොටම අපිට වෙස්සන්තර ජාතකේ මතක් වෙනවා. හැබැයි ජාතක කතාව ධාරණේ තියාගත්තට වැඩක් වෙන්නේ නැහැ භාවිතයට ගන්නෙ නැත්නම්. ධාරණේ තියාගත්තට වැඩක් වෙන්නේ නැහැ භාවිතයට ගන්නෙ නැත්නම්. භාවිතයට ගන්නවා කියන්නේ වෙස්සන්තර රජතුමා දාන පාරමිතාව අත්හැරීම පරිත්‍යාගය සිද්ධ කළ විදිහට අපි ජීවිතේ ඉඩකඩ ලැබෙන හැම තැනකදීම ලෝභ ද්වේෂ මෝහ අකුසල මුල් අකුසල හිත් යට කරලා අරක භාවිතා කරනවා, පුරුදු කරනවා. ඒකට තමයි භාවිතය කියන්නේ. ඉතින් මේ දෙපළ මේ කාරණාව අහලා තිබුණ නිසා තමයි ඒක සාටකට ගොඩක් උවමනා වෙන්නේ ඉක්මනට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්න. එක දවසක් ඒක සාටක සවස් කාලේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න යනවා. බණ අහන්න යන ඒක සාටකට වෙනද ඇතු නොවුනේ නැති හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම තමයි තමනුත් බිරිඳක් දෙන්නම ශරීරයේ උඩුකය වහන මේ සලුව බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඒක සාටකට ධර්ම ශ්‍රවණයට වාඩි වෙලා ටික වෙලාවක් යනකොට ඒකෙන්නේ ප්‍රසාදයක් එක්ක. බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණා ටික ඒක සාටකට දැඩිව දැනෙනකොට මේ හිත පිනා යනවා, ප්‍රීතියටපත් වෙනවා. එනිසා ඒක සාටක ධර්ම ශ්‍රවණයට වාඩි වුණ වෙලාවේ ඉඳලා ටික වෙලාවක් යනකොට මේ අදහස එනවා සලුව බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඒ වුණාට පළවෙනි යාමේදී ඒක සාටගේ හිත සලුව පූජා කරන්න අදහස ආවත් ලෝභය විසින් යටපත් කරනවා. අකුසල මූල තුනක් තියෙනවනේ, ලෝභ, ද්වේෂ, මෝහ. මේ අකුසල මූල තුන පිළිවෙලට පහළ වෙන්නේ නැහැ හිතක. එකකට එකක් එක එක වෙලාවට එකක් යට කරගෙන අනෙක පහළ වෙනවා. දැන් ඔබ නිකමට හිතන්න ඔබ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඔබ එළියට යන වෙලාවකදී ඔබට පාරේ හිඟා කන සිංගන මිනිස්සෙක් හම්බ වෙනවා. මේ මිනිස්සයා හම්බ වුණාට පස්සේ ඔබට දෙයක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒකට කියනවා අලෝභය. ලෝභය කියන අකුසලයේ යට කරලා ඔබට ඒ චේතනාව ඇති වෙනකොට එතනට කියන්නේ අලෝභ සහිත චේතනාවක්. ලෝභය යට කරන්න ඕනේ චේතනාව ඇති වෙන්නේ. ඔබට දෙයක් දෙන්න හිතෙනවා. ඔබ කල්පනා කරන මොනවද මම දෙන්නේ මේ වෙලාවේ? ඔබේ පර්ස් එකේ මාරු කාසි තියෙනවා. ඔබ රුපියල් 10 කාසියක් අරගෙන අර හිඟන මනුස්සයාට දෙනවා. ඒ මනුස්සයාට දුන්නට පස්සේ අර මනුස්සයා අර 10 කාසිය අතට ගන්නකොටම ඔබට දැනෙනවා එයාගේ මූණෙන්
මම දෙන රුපියල් 10 කාසියට එයා මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා. එයාගේ මූණ වෙනස් වෙනවා නම්, එයාගේ මූණ අඳුරු වෙනවා නම්, එයාගේ මූණට එච්චර ලොකු සතුටක් පෙන්වන්නේ නැත්නම් සහ ඔබ ඒ කාසිය දීලා වාහනේ වීදුරුව වහගත්තට පස්සේ ඔබට පේනවා නම් ඔබ දිහා බලන් අරයා තොල්මතුරනවා දැක්කොත් ඔබ දන්නවා මගේ රුපියල් 10ට වටිනකම දුන්නේ නැහැ කියලා. ඔබට දැනෙනවා මගේ රුපියල් 5ට වටිනකමක් දුන්නේ නැති හින්දා අර මට තොල්මතුර බනිනවා කියලා. ඒක ඔබට දැනෙනවා. අපිට කෙලින් දෙයක් කියන්න ඕන නම් තොල්මතුරන්න ඕනේ නේද? සමහර වෙලාවට අපි දිහා බලලත් මිනිස්සු තොල්මතුරනවා. කෙලින් කියාගන්න බැරි වුණාම හිත ඇතුලේ කියවන දේවල් නිකන් තොල්පට හෙලවිලා පෙන්නනවා. ඒ කියන්නේ හොඳක් කියනව නෙමෙයි. අපි හොඳක් කියන්න තොල්මතුරන්න ඕනේ නේ. අවලාදයක්, අපහාසයක්, ද්වේෂයක්, බැනීමක් කරනවා නම් තමයි කෙනෙක් තොල්මතුරන්නේ. එතකොට දැන් අපිට පේනවනේ අර සිංගන මිනිස්සයා තොල්මතුරනවා දන්නවා මේ මූණ ඉරියව් එක පේනවා. රුපියල් 10 කාසියට අඩු වටිනකමක් දුන්නේ. ඒක පිළිගත්තේ කැමැත්තෙන් නෙවෙයි කියලා. දැන් ඔබට මතුවෙනවා තව සිතුවිල්ලක්. ඒකට කියනවා ද්වේෂය කියලා. දැන් මෙතෙක් ඔබ ලෝභය කියන එක යට කරලා තමයි අලෝභය මතු කරගෙන තමයි මේක පරිත්‍යාග කළේ. හැබැයි දැන් ඔබට මතුවෙන්නේ ද්වේෂය තමයි එකට මතුවෙන්නේ. ඊළඟ දවසෙත් ඔබ පාරේ යනවා. ඔබට ඊයේ වාහනේ නවත්තපු තැනදීම අර මිනිස්සයා ඊළඟ දවසෙත් ඔබේ වාහනේ ළඟට එනවා. ඔබ යාව දකිනවා. ඔබේ පර්ස් එකේ රුපියල් 10 කාසි 5 කාසි තියෙනවා. හැබැයි අද ඔබ ඔහුට රුපියල් 10ක් තියා රුපියල් 20ක්වත් දෙන්න ජනේලේ අරින්නේ නැහැ. වීදුරුව පාත් කරන්නේ නැහැ. හේතුව ඊයේ ඔබට පහළ වුණා අලෝභය කියන චේතනාව. ඔබ ඒ නිසා රුපියල් 10 කාසියක් දුන්නා. ඒ 10 කාසියට දක්වපු ප්‍රතිචාරය හරි නෑ කියලා ඔබට දැනෙනවා. ඒ දැනුම නිසා ඔබේ හිතේ ඇති වුණා ද්වේෂයක්. සිංගන මනුස්සයත් එක්ක තරහක් ඇති වුණා. දැන් අද පිරිමහන්නේ ඊයේ ඇතිවෙච්ච තරහ. අන්න බලන්න ද්වේෂයට පුළුවන්කම තියෙනවා අලෝභය යට කරන්න. දැන් අද ඊයේ දීපු රුපියල් 10වත් දෙන්නේ නැහැ. දෙන්නේ නැති වෙන්න මුල් වෙන්නේ ද්වේෂය. එතකොට කෙනෙක්ගේ හිතට පරිත්‍යාග කිරීමේ චේතනාව දෙනවා කියන චේතනාව ලේසියෙන් පහළ කරගන්න බෑ. ඒකසාටක බමුණගේ හිතේ ඉතින් මේ චේතනාව ඇති වෙනවා සලුව දෙන්න. පළවෙනි යාමේ ලොකු යුද්ධයක් කරනවා සිතුවිලිත් එක්ක. මොකද හේතුව සලුව දෙන්න හිතනකොටම අනිත් පැත්තෙන් නොදෙන්නත් හිතෙනවා. සලුව දෙන්න ඕනේ කියලා කල්පනා කරනකොටම දුන්නට පස්සේ අඩුපාඩු ටික Tamanට වෙන පාඩුව ගැන කල්පනා කරනවා. අපිත් එහෙමයි. අපි දෙන්න කල්පනා කරනකොට දෙන්න හිතනකොට ගහේ වැටිලා වැඩිපුර වැටිලා තියෙන පොල් ගෙඩිය පාර යන මිනිස්සයාට දෙන්න හිතනකොටම අනිත් පැත්තට එනවා මේ පොල් ගෙඩිය දුන්නොත් ඊළඟ දවසෙත් මේක පොල් ඉල්ලන්න එනවා. නේද? ඒ බලන්නකෝ අර යටපත් කරන විදිහ. කුසල මූලයක් පිං සිතුවිල්ලක් යටපත් කරන්න හිත එළඹෙන විදිහ. ගෙදරට ඔය වගේම හිඟන මිනිස්සෙක් ඇවිල්ලා දොරට තට්ටු කරොත් දැන් නම් ගොඩක් ගෙවල් වල කැමරා CCTV තියෙන හින්දා ගේට්ටුව ළඟ ඉන්නේ කවුද කියලා පේනවා. Tamante ඇඳුම් පැළඳුම් වලින් පේනවා නම් එයා සිංගන මිනිස්සෙක් කියලා ඔබ හිතනවා. අද ගේට්ටුව ඇරියොත් හෙටත් ගේට්ටුවට ගහනවා. ඒ නිසා අද ගේට්ටුව වහලා හෙටත් ගේට්ටුව වහලා දවස් 3ක් 4ක් ගේට්ටුව වහලම තියෙනව පුරුදු කරාම ඒ හිඟන මිනිස්සයා ආපහු ඒ ගෙදරට ගහන්නේ නැහැ. බලන්නකෝ කුසල චේතනා යට කරන්න අකුසල පහළ වෙන විදිහ. ඒක සාටක බමුණගේ හිතට මේ පළවෙනි යාමේදී පහළ වෙනවා. මම මේක දීලා කොහොමද? මම මේක දීලා හෙට මගේ බිරිඳ එළියට යන්නේ කොහොමද? ඒ නිසා පළමු යාමේ ඒ කියන්නේ රෑ 9:00ට 10ට විතර චේතනාව ලෝභයෙන් යට කරලා දැම්මා. දෙන්න දුන්නේ නැහැ. එහෙම යට කරාට සමහර වෙලාවට පිංසිට තියෙන උදවියට ආපහු දෙන්න හිතෙනවා. රෑ 12ට විතර ආපහු චේතනාවක් එනවා. අනේ මට මේ සාලුව, අනේ මට මේ සාටකේ දෙන්න තිබුණා නම් කියලා ආයෙ හිතෙනවා. ඉස්තර පැයක දෙකක බණ නෙවෙයි මිනිස්සු අහන්නේ. එළි වෙනකන් බණ ධර්මදේශනා. රෑ 12ට විතර මේ චේතනාව ඇති වෙනවා ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න ගමන්. ආයෙත් මතුවෙනවා. මේක දීලා කොහොමද? හෙට මගේ බිරිඳ පාරට යන්නේ කොහොමද? සමහර විට මේක මං එයාටත් නොකිය දුන්නොත් එයාත් මට දොස් කියයි. ඇයි? මේකේ අයිතිය එයාටත් තියෙනවනේ. එයා මේක දවල්ට ප්‍රෝගණ යනවා.
මම මේක රැට පරෝගෙන එනවා. ඒ නිසා යාගෙන් අහන්න එපා මම මේක දෙනවනම් එහෙම අපි හිර වෙන තැන් ජීවිතේ ගොඩක් තියෙනවා. මං කැමති වුණාට කොහොමද මහත්යක් මේකට කැමති වෙන්න එපා. මං කැමති වුණාට කොහොමද දරුවොත් මේකට කැමති වෙන්න එපා. අපේ හිත හිර කරන තැන් ජීවිතේ එහෙම තියෙනවා. ටිකක් කල්පනා කරනකොට කල්පනා වෙනවා එහෙම අපි හිර වෙච්ච තැන් ඒක සාටක හිර වෙනවා රෑ 12ට 12ටත් යටපත් කරනවා ලෝභය මතුවෙලා අර ලෝභය තමයි එක එක විදිහට මතුවෙන්නේ ආපහු පාන්දර ජාමෙත් 3ට විතර ආයේ ඒක සාටකට හිතෙනවා චිත්ත ප්‍රසාදේ වැඩි හිතට අවබෝධ වෙච්ච ප්‍රමාණය වැඩි ඒ ධර්මයට පුදුමාකාර පැහැදීමක් ඒක සාටකගේ හිතට ඇති වුණා තුන්වෙනි යාමේදී එළිවෙන ජාමේදී ඉරේලිය ලාවට වැටීගෙන එන වෙලාවේදී කුරුළු කොබියෝ යන්තම් කෑ ගහන්න පටන් ගන්න වෙලාවේදී ඒක සාටකට ආයි හිතෙනවනේ අනේ මට මේ වස්ත්‍රය දෙන්න තිබුණා නම් කියලා. ඒ වෙලාවේ ඒක සාටක ලොකු චිත්ත වීර්යයක් ගන්නවා. අරගෙන වස්ත්‍රය නමනවා. නමලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. පූජා කරලා ඒක සාටකට මොන තරම් සතුටක් දැනුණාද කියනවනම් මම දිනුවා කියලා කෑ ගැහුවා. බුදුහාමුදුරු ඉස්සරහම. කොසල් මහ රජතුමත් මේ පිරිස අතර බණ අහනවා. කොසල් මහ රජතුමාට තිබුණේ රාජ්‍ය පිළිබඳ තෘෂ්ණාව. දිනුවා කියනකොට රජතුමා කල්පනා කළා දෙයියෝ ඊයේ හවස් කාලේ ආපු පිරිසක් මේ වෙද්දි රාජ්‍ය වටලලවද්ද කියලා. සේවකයන්ට කිව්වා ඉක්මනට බලන්න කවුද මේ දිනුවා කියලා කෑ ගහන්නේ. සේවකයෙක් බලලා රජතුමාට කියනවා මහරජතුමනි මේ කෑ ගැහුවේ ඒක සාටක කියන දුගී මිනිසයා. කොසල් රජතුමා අහනවා ඔහුට උච්චර හයියෙන් කෑ ගහන්න සිද්ධ වෙච්ච විශේෂ යහපත මොකද්ද? මහරජතුමනි ඊයේ බණට වාඩි වුණ වෙලාවේ ඉඳලා මේ වෙලාව වෙනකම්ම හිතත් එක්ක මහා යුද්ධයක් කළා මේ මිනිසයා තමන්ට පෙරවන්න තිබුණ එකම සාලුව බුදුහාමුදුරන්ට පූජා කළානේ කිව්වා. රජතුමාට නිවන් දකින්න පුණ්‍ය නොතිබුණාට රජතුමා පිනට දහමට ටිකක් කැමති කෙනෙක්. මේ වචනේ අහපු ගමන්ම නැවත මහරජතුමා රජවාසලට යවලා සලු 4ක් ගෙන්න ගන්නවා. සලු 4ක් ගෙන්නගෙන මේ සලු 4 ඒක සාටකට දුන්නා සතුටට. ඒක සාටක ඒ සලු 4ම ආපහු බුදුහාමුදුරන්ට දුන්නා. නැවත මහරජතුමා සලු 8ක් ගෙන්න ගන්නවා. 8ක් ගෙන්නගෙන ඒක සාටකට දුන්නා. සලු 8ම ඒක සාටක බුදුහාමුදුරන්ට පූජා කරා. නැවත 16ක් ගෙන්න ගන්නවා. ඒ සලු 16ක් පූජා කරා. නැවත සලු 64ක් ගෙන්න ගන්නවා. මේ බමුණ කල්පනා කරනවා ඒක සාටක් කල්පනා කරනවා. දැන් මට දුන්න එක මම බුදුහාමුදුරන්ට පූජා කරානේ. මෙයාගේ හිතේ ප්‍රසාදය කැඩේවිත් දන්නේ. ඒ නිසා මටයි බිරිඳටයි සලු 4ක් තියාගෙන ඉතිරි 60ම බුදුහාමුදුරන්ට පූජා කරා. පින්තුනි ඔබ ඩිංගක් හිතන්න මේ සිදුවීම අද වුණා නම් එහෙම ඒ පිළිගැනීම අපිත් කරා නම් එහෙම මිනිස්සු කේ දිනෙක අපිට අපහාස කරයිද නේද? එච්චර මොකටද හාමුදුරුවන්ට සලු? පන්සලේ ධර්මශාලාවේ ටයිල් කැට ටික අතුරන එකට කී දහහක් මිනිස්සු වරව මේවා කියනවාද? පන්සලට මොකටද ටයිල් කරපු ධර්මශාලාවක් නේද? මිනිස්සු ආස වෙන්නේ පන්සලේ ධර්මශාලාව පොල්ලතු හෙවිල්ලලා වතුර වැක්කිරි තියනවා නම් මිනිස්සු කැමති වෙන්නේ. පන්සලට මොකටද ලොකු වාහල් කඩක් කියන්නේ නැද්ද? මිනිස්සු අද කියනවා. පින් දහම් කරනකොට මිනිස්සුන්ගේ පින කඩාකප්පල් කරන්න කී දහහක් මිනිස්සු එහෙම කියනවද? නමුත් භාග්‍ය කියන එක කෙනෙක්ට වළක්වන්න බෑ. රුවන්වැලි මහා සෑය ළඟට ගිහිල්ලා බලන්න අද දවල් විතරක් රුවන්වැලි මහා සෑයට පූජා කළ බත් පාත්‍ර ප්‍රමාණය කොච්චරද? අපේ රටේ තව පන්සල් වල දාගත් වහන්සේලා තියෙනවා. හැබැයි රුවන්වැලි මහා සෑය තුල තියෙනවා ලෞතර බුදුහාමුදුරන්ගේ භගවත් ගුණය. ඒ භාග්‍යවත් තුන් වහන්සේගේ ශක්තිය මුළු දවස පුරාවට කොච්චර මල් පූජා කරනවද? මිනිස්සු බනිනවා. ඔය තර්කයෙන් බුද්ධියෙන් හැමදේම විසඳන අය චෛත්‍යයට මල් පූජා කළා මොකටද? චෛත්‍යයට කොඩි පූජා කළා මොකටද? නේද? මිනිස්සු එහෙම අහනවා. නමුත් ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ පූජා කරන්නේ චෛත්‍යයට නෙවෙයි. චෛත්‍ය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා රැකීම පිණිස
නිර්මාණය කළ කලා නිර්මාණයක්. අපේ මොට්ට මිනිස්සු හිතන්නේ අර සිමෙන්ති ගොඩට තමයි මේ පූජා කරන්න කියලා. නෑ. ඇතුලේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙනයි ඒ පූජා කරන්නේ. බොරු වුණේ නෑ. අපේ මිනිස්සු බුදුහාමුදුරන්ගේ කාලේ හිටියානම් අනේපිඩු සිටුතුමාට පූර්වාරාමේ හදන්න දෙන්නේ නෑ. අනේපිඩු සිටුතුමා පූර්වාරාමේ ඉඩම මිලදී ගන්න ජේත කුමාරයාගෙන් 18 කෝටියක් කහවණු වියදම් කරනවා. අපේ මිනිස්සු හිටියානම් කියයි උච්චර වියදම් කරන්නේ මොකටද බං? ඔක්කොම අතෑරලා දාලා ආපු මිනිස්සයනේ නේද? එහෙම කියන්නේ නැද්ද? හාමුදුරු කෙනෙක් වාහනයක පන්සලක බණට වඩිනකොට මිනිස්සු කියන්නේ නැද්ද? බෙන්ස් වලින් නිවන් යන්න පුළුවන්ද? නේද කියනවනේ? බෙන්ස් වලින් කාර් වලින් යන අයට නිවන් දකින්න පුළුවන්ද? ඒ අය ඇවිල්ලා බණ කියන්නේ බෙන්ස් එකෙන් ඇවිල්ලා බණ කියන්නේ නිවන් යනවා නැත්තේ බෙන්ස් එකේ වෙන්න. මිනිස්සු කොච්චර පටු විදියටද හිතන්නේ? කොච්චර පටු විදියටද හිතන්නේ? ඒකයි මං කිව්වේ. අනේපිට සිටුතුමා පූර්වාරාමේ හදන්න 54 කෝටියක් කහවණු වලින් වියදම් කරා. 54 කෝටියක් කහවණු වලින් වියදම් කරා. ඒක සාටක බමුණා සලු 64න් 4ක් Taman තියන් 60ක් පූජා කරා. 60ක් බුදුහාමුදුරන්ට. ඒ සලු 60ම බුදුහාමුදුරුවෝ පිළිගත්තා. සලු 60ම පිළිගත්තා. මහරජතුමාට තව සතුටුයි. මහරජතුමා දැන් ලක්ෂයක් වටින කහවණු ලක්ෂයක් වටින සලු දෙකක් ඒක සාටකට දුන්නා. ඒක සාටක පුදුම මිනිස්සෙක්. ඒ සලු දෙකෙන් එක සලුවක් ඒක සාටක මෙහෙමයි හිතන්නේ. මගේ මේ කුණු ශරීරය වහන්න කහවණු ලක්ෂයකින් හදපු සලුවක් මට අවශ්‍ය නැහැ. මගේ බිරිඳගේ කුණු ශරීරයේ දහදිය ගලන දුගද හමන සිරුර වහන්න කහවණු ලක්ෂයක් වටින සලුවක් වුවමනා නැහැ. ඒක සාටක බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ගඳ කිලියේ උඩ වියනක් බඳිනවා එක සලුවකින්. එක සලුවකින් වියනක් බඳිනවා. කහවණු ලක්ෂයක් වටින සලුව බුදුහාමුදුරුවෝ වැඩ ඉඳියේ ගඳ කිලියේ උඩ වියනක් විදිහට බැඳා. අනෙක් සලුව ගෙදර අරන් ආවා. Tamanටයි නෝනටයිද? නෑ. ගෙදර අරගෙන ඇවිල්ලා ඒක සාටක ගෙදරට වඩින හාමුදුරුවරු රහතන් වහන්සේලාම නෙවෙයි. පෘථග්ජන හාමුදුරුවෝ වැඩියා. කෙලෙස් සහිත හාමුදුරුවෝ වැඩියා. කෙලෙස් නිමා කරන්නට යම්තන්වත් පිවිසලා නැති හාමුදුරුවෝ වැඩියා. හාමුදුරුවෝ ඇවිල්ලා වැඩම කළා. දානේ වළඳන තැන දානේ පිණිස ඒක සාටක ගෙදර හාමුදුරුවරුන්ට ආසනයක් වෙන් කළා තිබුණා. ඒ කියන්නේ කොච්චර දන් දෙනවද? අපි දානයක් දෙන්නේ සමහර විට අවුරුද්දට එක දවසයි ගෙදරට වඩම්මලා. අපි දානයක් දෙන්නේ. ඒ දාන දීලත් සමහර විට පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් එහෙම නේද? හාමුදුරුවන්ගේ කොතන හරි තැනක පොඩි දෝෂයක් දැක්කොත් එහෙම ඒවත් මතක් කළාමයි සමහර මිනිස්සු බනින්නේ. සමහර මිනිස්සු බනින්නේ. ඒක සාටකගේ ගෙදර වෙනම තැනක් පිළියෙල කරලා තිබුණා. හාමුදුරුවෝ වඩින ඕනම වෙලාවක දාන පිළිගන්නන්න. ඒක සාටක බිරිඳත් එක්ක එකතු වෙලා අර වියන නැත්නම් අර කහවණු ලක්ෂයක් වටින සලුව හාමුදුරුවෝ වැඩ ඉන්න තැන ඉහළ වියනක් විදිහට බැඳා. වියනක් විදිහට බැඳා. මේ කාරණාව ආරංචි වෙනවා කොසල් රජතුමාට. බලන්න දිට්ඨ ධම්ම වේදනීය විපාක මිනිස්සු විඳින විදිහ. කුසල කර්ම අකුසල කර්ම විපාක දෙන ක්‍රම 4ක් තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කම්ම. එනිසා නරක කරන මිනිස්සුන්ට ඒ නරක ඇයි අපේ අස්පනා පිටම ලැබෙන්නේ නැත්තේ කියලා කලබල වෙන්න එපා. ඒ නරක කරන වැරදි කරන උදවියට ඒ වැරදි වලට දඬුවම් දෙන්න ඕනේ කියලා දඬුවම් දෙන්න යන්න එපා. දිට්ඨ ධම්ම වේදනීය කියලා කියන්නේ කර්මය විපාක දෙන එක විදිහක්. තව සරල කරනවා නම් දිට්ඨ ධම්ම වේදනීය කියලා කියන්නේ ඔබේ ඇස් දෙකට පේන්න විපාක දෙනවා කියන එක. එක විදිහක්. ඔබත් කනගාටු වෙන්න එපා. මෙච්චර පින් කරන මම, මෙච්චර බණ අහන මම, මේ තරම් දන්පැන් පූජා කරන මම, මේ තරම් සිල් සමාදන් වෙන මම, මටමනේ කරදර, මටමනේ ප්‍රශ්න, මටමනේ ගැටලු කලබල වෙන්න එපා. අපි කරන පින්වල, අපි කරන කුසල්වල විපාක දෙන එක ක්‍රමයක් විතරයි දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ. තව ක්‍රම දෙකක් තියෙනවා. මේ කුසලය පින විපාක දෙන්න. එතකොට ඒක සාටක බමුණට මේ විපාක දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය විදිහට. ඒ ජීවිතයේදීම, ඒ જાතියේම විපාක දෙනවා.
කොසල් මහ රජතුමාට ආරංචි වුණා. Taman දීපු ලක්ෂයක් වටින සලු දෙකම තෙරුවන් වෙනුවෙන් මහා සංඝයා වෙනුවෙන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරා කියලා. කොසල් රජතුමා ඒක සාටකට ගම්වරයක් දෙනවා. මහා ධන දාන්‍ය ප්‍රමාණයක් දෙනවා. දීලා ඒ ප්‍රදේශයේ සිටු තනතුරක් ඒක සාටකට ලබා දෙනවා. පින්තුනි, අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ දන් දන්හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. බුදුහාමුදුරෝ දේශනා කරනවා යහපතේ යෙදීමට හොඳ දේ කරන්න, නිවැරදි දේ කරන්න හැම වෙලේම උත්සාහවත් වෙන්න. එළියේ සමාජයේ ඉන්න මිනිස්සු, එළිය පරිසරයේ තුල ඉන්න මිනිස්සු ඔවුන්ගේ තියෙන ක්‍රියාකලාපකම් දැකලා ඔබ ඔබේ තියෙන ගුණ ශක්තිය නැති කරගන්න එපා. එළියේ මිනිස්සුන්ගේ දුසිල්වත් බව දැකලා ඔබ ඔබ තුල තියෙන චිත්ත සංවරය නැති කරගන්න එපා. එළියේ මිනිස්සුන්ගේ තියෙන නරක වැරදි දැකලා ඔබ ඔබේ තියෙන වාචසික සංවරය නැති කරගන්න එපා. ඒව නැති කරන්න අරමුණු එළිය තුල ඕන තරම් තියෙනවා. පින්දහම් කරගෙන එන ඔබට එක අසත්පුරුෂ ආශ්‍රයක් නිසා පන්සලට දෙන දන්වට උනත් නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ ඒකයි මේ දේශනා කරන්නේ. පිනට කුසලයට කොයි වෙලාවකදීවත් පමා වෙන්නට එපා. පිනට කුසලයට කොයි වෙලාවකදීවත් මග අරින්න එපා. පින කුසලය ඉඩ ලැබෙන හැම වෙලාවකදීම පින් කුසල් කරන්න. මනුස්ස ජීවිතයයි ඒ වෙනුවෙන් ලැබෙන වටිනම තැන. නිකන් හිතන්න, තිරිසන් ලෝකයකට ගියොත් පින් කරන්න බෑ. තිරිසන් ලෝකයකට ගියහම තිරිසන් සතාට ආවේනික වෙලා තියෙනවා තිරිසන් ගති ටිකක්. බලලට ආවේනික වෙච්ච ගති ටිකක් තියෙනවා. එයාට පොයේ දවසේ පෙහෙවස් සමාදන් කරවලා උතුරු සලුවක් දැම්මත් බලලට ආවේනික ගතිය මීයෝ අල්ලන එක නේද? පොයේ දවසේ උතුරු සලුවක් දැම්මට බලලා Tamanට උපතින් ලැබිච්ච තිරිසන් ගතිය මගහරිනවද? නෑ. පොයේ දවසේ උනත් එයාට මීයේ කෑ ගහන සද්දයක් ඇහුනොත් එයා ගිහිල්ලා ඒ සතාව හොයලා මරාගෙන කනවා. ගැරන්ඩියට ගෙම්බෙක් දැක්කහම ආවේනික වෙච්ච ගතියක් තියෙනවා. ඒ තමයි ගැරන්ඩියා ණයා ගෙම්බව ගිලිනවා. පුළුවන් තරම් පස්සේ පන්නගෙන යනවා. එවැනි ලෝකවල ඉපදුනහම ඒ සත්තු කොහොමද පින් කරන්නේ? මේකට ඉඩ ලැබිච්ච වටිනම තැන මනුස්ස ජීවිතය. പ്രേත ලෝකෙ ගිහිල්ලත් බෑ. නිරයට ගිහිල්ලත් බෑ. අතිශය කාම සම්පත්තියන දිව්‍ය ලෝකවල ඉපදිලත් බෑ. මේ මනුස්ස ජීවිතයේ පින්වතුනි, පිනට දහමට පුළුවන් තරම් නැඹුරු වෙන්න ඕන. අපි මේ ධර්මානුශාසනා සිද්ධ කර මිනිස්සුන්ගේ සිත්වලට, මිනිස්සුන්ගේ හදවතට ඇතුල් කරන්නේ පින ඒ තරම් වටින නිසා. කුසලය ඒ තරම්ම වටින නිසා. ඊළඟ ජීවිතෙත් ඔබ ක්ෂණ සම්පත්තිය ලබන්න කැමති වෙනවනේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඔබ බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා. අපේ රටේ සමහර ප්‍රදේශ තියෙනවා පින්වතුනි, මාසයකට සැරයක්වත් හාමුදුරු කෙනෙක් දකින්න ඉඩ ලැබෙන්නේ නැති ප්‍රදේශ. මාසයකට නෙවෙයි අවුරුද්දකට සැරයක්වත් පන්සලට දාන ටිකක් ගෙනියන්න ඉඩකඩ නොලැබෙන, හිත ඉඩ නොදෙන මිනිස්සු මේ සමාජය තුල නැද්ද? ඉන්නවා. ඒ අතින් ඔබ කොච්චර වාසනාවන්තද? මේ බණ අහන්න හිත පැහැදෙන්නේ ක්ෂණ සම්පත්තිය නිසා. ධර්ම ශ්‍රවණය කරවන්නට, මේ පින්කම් වලට සම්බන්ධ වෙන්න හිත තියෙන්නේ ක්ෂණ සම්පත්තිය. හරි වැරද්ද, මෙලව පරලව පිළිබඳව අවබෝධයක් ඇතිකම නිසා. එතකොට ඔබට ඉන්න හිටින්න තැනක් ලැබිලා තියෙන්නේ ක්ෂණ සම්පත්තිය නිසා. ඒක සිවුර දැම්ම කියලා වහන්න බෑ. ක්ෂණ සම්පත්තිය මතුවෙනවා. සීවලී හාමුදුරුවනේ පින්වතුනි, සිව්පසේ ලබන අතර අග්‍රස්ථානය කොයි තරම් ලැබුණද? චීවරණං, ඒ කියන්නේ සිවුරු පොරවණේව කොයි තරම් ලැබුණද? පිණ්ඩපාතය මොන තරම් ලැබුණද? සෙනසුන් මොන තරම් ලැබුණද? කවදාවත් අඩුවක් උනේ නැහැ. සංසාරේ පින, ඒ පින පින්වතුනි ගිහි ජීවිතේ හිටියත් විපාක දෙනවා.
ඒ කියන්නේ ditta ධම්ම වේදනීය ලෙස විපාක දෙන්න ඉඩ නැති ඒවා ඊළඟට විපාක දෙන විදි තියෙනවනේ. පන්සලේ ඉන්න හාමුදුරුවෝ පන්සල අමදිනකොට පින් සිද්ධ වෙනවනේ. මල් ආසනේ අමදිනකොට පින් සිද්ධ වෙනවනේ. බුද්ධ පූජාව තියෙනකොට පින් සිද්ධ වෙනවනේ. එතකොට ඒ පින් ඒ ඇත්තෝ විඳින්න ඕනේ නේද? ඒ වාසනා ශක්තිය ඊළඟ ජීවිතයකදී හරි නැවත ලැබෙනවා. අපි මේ විඳින්නේ ඒවා. මේ හොඳට ඇස් දෙක පේන එකක් ක්ෂණ සම්පත්තිය. මේක හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ සසර පිනත් එක්ක ලැබිච්ච දේ. ඒ නිසා ගිහි ජීවිතයේ උදවිය උනත් පැවිදි ජීවිතයේ උදවිය උනත් තමන් ලැබපු වාසනා ගුණය භුක්ති විඳිනකොට තමන් ලැබපු වාසනා ගුණය අත්විඳිනකොට ඔබ ඒ පිළිබඳ ද්වේෂයෙන් බලන්න එපා. ඒක අපි එක පැත්තකින් අකුසලයක් රැස් කර ගැනීමක්. අකුසලයක් උපදවා ගැනීමක්. එතකොට ඒ ලබන වාසනා ශක්තිය පින්වත්තුනි ලං කර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ ඒකේ අයිතිය තියෙන්නේ ඒක ලබන කෙනාට. අපිට අයිතියක් නෑ බලෙන් ප්‍රතික්ෂේප කරවන්න. නේද? බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙදර අත්තරලා දාලා යන්නේ කාගේවත් බල කිරීමකට නෙවෙයි. 29 අවුරුද්දක් ඒ වාසනා ශක්තිය භුක්ති විඳිනවා. සංසාරේ පින ප්‍රතිපත්ති පූජාවේ වටිනකම ආමිස පූජාවත් එක්ක දාන සීල නික්කම්ම පරිත්‍යාග කන්ති මෛත්‍රී පාරමිතා ඒවා පිරුවා මේ ජීවිතය අපිත් පුරන්නට ඕන. මේ එළිය සමාජය තුළ ඒවට අපිට ඉඩකඩ හදනවා. ඒ නිසා ඒවා පුරනකොට ඒවා හිත ඇතුලේ පෝෂණය කරනකොට ඒ වගේ විපාක ditta ධම්ම වේදනීය ලෙස නොලැබුණත් ඊළඟ ක්‍රම ඔස්සේ ලැබෙනවා. උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය ඒ ක්‍රම ඔස්සේ ඒ විපාක ඔබට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේ විපාක ඔබට ලැබෙනවා. පිනේ වගේම පවෙත් ඒ විදිහ තමයි. මොගලන් හාමුදුරන්ගේ චරිතය පින්තුන් දන්නවනේ. මහරහත් භාවයට පත් වුණත් බලන්නකෝ අම්මා තාත්තා දෙන්නට කළ අකටයුත්තේ ප්‍රතිඵල බව කොච්චරද ප්‍රමාණයක් මහා දුකක් නිරේ විඳලා අන්තිමට රහත් භාවයට පත් වුණ ජීවිතේ අර පන්සලේ විහාර ගෙයි දකුණු පැත්තේ මේ වම් පැත්තේ තියලා තියෙන නිල් පාට ප්‍රතිමාව ගැන මේ කියන්නේ. ඒ නිල් පාට විදිහට කලාකරුවා හදන්නේ එක පැත්තකින් මුගලන් හාමුදුරුවෝ වමත් සල් අනෙක් පැත්තෙන් ඒ අකුසල කර්මයේ විපාක දුන්නා කියන එක තමයි නිල් පාටින් පෙන්වන්නේ. ඒ නිසා මහාන ජීවිතයටපත් උනත් පින පව කුසල අකුසල් සියල්ල අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ජේතවනාරාමය පූර්වාරාමය ඒවන් නිකන් ලැබුණේව නෙවෙයි. බුදුරජාණන් වහන්සේට ඒව ලැබුණේ සසර භගවත් ගුණය. සසර දීලා පරිත්‍යාග කළා අත්හැරලා පුරන්නට යෙදුන මහා පාරමිතා ගුණය. ඒ නිසා කහවණු 54 ලක්ෂයක් කියලා කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි. ජේතවනාරාමයේ කිව්වේ පර්චස් 10ක පොඩි බිම් කෑල්ලක් නෙවෙයි. මහා විශාල ප්‍රදේශයක පැතිරිච්ච හාමුදුරුවෝ 10 ගානකට වැඩ ඉන්න ඉඩ තිබුණ ඉතාම සැප පහසු හොඳ අංග සම්පූර්ණ පන්සලක්. ඒවල් ලැබුණේ වාග්යට. ඒ නිසා ඔබ කොයි වෙලාවකදීවත් ඔබත් එක්ක ඉන්න අයට හොල්ලන්න එපා. ඒ වගේම තමයි තෙරුවන්ට දෙන පරිත්‍යාග කරන වෙලාවට ඒවා කඩා කප්පල් කරන්න එපා. ශ්‍රී මහ බෝධියට දැනුත් දාණය ලැබෙනවා. මේ වෙලාව වෙනකනුත් ලක්ෂ කෝටි ගාණක් මිනිස්සු ශ්‍රී මහ බෝධියට වඳිනවා. බුදුහාමුදුරුවන්ගේ වාග්ය බුදුහාමුදුරුවන්ගේ වාසනාව ඒ රුක්ෂයට ලැබිලා තියෙන්නේ. අම්මා තාත්තා දෙන්න වාසනා ශක්තියෙන් යුතුයනම් ඒ දරුවන්ටත් ඒ වාසනා ශක්තිය ලැබෙනවනේ. අම්මා තාත්තා දෙන්නගේ වාසනා ශක්තියට ලැබුණ ලෞකික සම්පත් දරුවන්ට ලියලා පවරලා දෙන්නේ දරුවොත් ඒ දේවල් ලබන්න පින කුසලයේ තියෙන නිසානේ. බුදු පියාණන් වහන්සේට තිබිච්ච මහා භගවත් ගුණය බෝධින් වහන්සේත් විඳිනවා. රුවන්වැලි මහා සෑයට අදටත් මිනිස්සු ලක්ෂ කෝටි ගාණක් මල් පූජා කරන්නේ ඒ ගුණය තවමත් තියෙන නිසා. ඒ නිසා අපි ජීවිතවල හොඳට පින් කුසල් වඩන්න ඕන. අපි ජීවිතවල හොඳට පින් කුසල් සිද්ධ කරන්න ඕන. හිත පවෙන් වළක්ව ගන්න ඕන. පිනට හිත පමා වෙනකොට දන්නේම නැතුව ඒ හිත්වල පව් ගොඩ ගැහෙනවා. අකුසල් ගොඩ ගැහෙනවා. ඒ නිසා ඊටාම කෙටි කාලයක් අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය. මේ ජීවිතේ මොනවා හරි අරමුණු බලාපොරොත්තු මුදුන්පත් කරගෙන ශ්‍රද්ධා සිතින් හොඳට පින් කුසල් කරන්න.
දවසට නිදා ගන්නට කලින් දවසේ මොනවා හරි පිනක් දහමක් එකක් දෙකක් හරි හොඳට මතක හිටින්න කරන්න. පොඩි කොපි පොතක් තියාගෙන දිනපතාම ඒ පොතේ දවසට කරන අර එකද දෙකද වේවා ඒ පින ලියන්න. රැට නිදා ගන්න වෙලාවට කියවන්න. කියවලා පිනට යොමු කර පිනට පිහිටවපු හිතින් යුතුව නිදා ගන්න. රැට නිින්දෙන් මරුණත් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දුටුගැමුණු රජතුමා අපිට දෙන්නේ සුළුපටු ආදර්ශයක් නෙවෙයි. පින් පොත කියවලා අපිට මහා වටිනා දෙයක් කියා දෙනවා. මොකද ගිය අවුරුද්දේ 2019 මාර්තු මාසේ 24 වෙනිදා ඔබ කළ පින්කමක් මෙනෙහි කරන්න කිව්වොත් ඇත්තටම ඔබට මතක මේ 2020 ජනවාරි මාසේ 27 වෙනිදා ඔබ කළ පින්කමක් මෙනෙහි කරන්න කිව්වොත් ඔබට මතක නැහැ. මේ 2020 අගෝස්තු මාසේ 2 වෙනිදා ඔබ කළ පින්කමක් මෙනෙහි කරන්න ගන්න කිව්වොත් ඔබට මතක නැහැ. හැබැයි පින් පොතක් තියෙන එකේ වටිනකම ඒ පින් නැවත නැවත මෙනෙහි කරන්න ඔබට ලොකු ආශිර්වාදයක් වෙනවා. මෙනෙහි කරන්න තව තව පිනට කුසලයට නැඹුරු වෙනවා. මේ ජීවිතය නිකම්ම ගෙවපු ජීවිතයක් නොව පිනෙන් දහමෙන් පෝෂණය කරගත්ත පිනට දහමට නැඹුරු කරගත්ත ජීවිතයක් ගත කරන්න ඔබට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ඒක සාටක බමුණගේ කතාව මුල් කරගෙන අභිත්තරේත කල්යාණේ කියන පාප වර්ගයේ තථාගත බුදුහාමුදුරුවෝ පින කරන්න මැලි වෙන්න එපා, පින් කරන්න පමා වෙන්න එපා. මේ ජීවිතේ පිනට බර නොවුනොත්, කුසලයෙන් පිනෙන් දුරස් වුනොත් ඒ අයගේ හිත් අකුසලයට පාපයට බර වෙනවා. ඒ නිසා 6-4 තේරෙන පොඩි දරුවගේ ඉඳලා පිනට දහමට කුසලයට නැඹුරු කරන්ට කියලයි බුදුහාමුදුරුවෝ මේ ගාථා දේශනාවෙන් මහා සංඝරත්නයේ ඇතුළු කොට ඇති හැම දිනාටම බුද්ධානුශාසනාව සිද්ධ කළේ. ඒ නිසා ඔබේ ජීවිතවලටත් මේ කතාවත් එක්ක මේ ධර්ම කරුණු ටික අරගන්න. යම්කිසි අඩුපාඩුකම් තියෙනවා නම් ඔබට හිතෙනවා නම් තවත් මම ප්‍රමාදනේ, තවමත් මට මගේ ජීවිතේ කාලය තියෙනවා. තවමත් මම සිහි නැති වෙලා රෝගාතුර වෙලා ඇඳට වැටුනේ නෑ. තවමත් මට අසිහිය, සිහිමුලා ගතිය තවමත් මට ඇති උනේ නෑ. තාම මගේ හිත හොඳට වැඩ කරනවා. තාම මගේ ඇස් දෙක කන් දෙක හොඳට වැඩ කරනවා. මට කියන දේ හොඳට ඇහෙනවා. ඔබට ඔබ ගැන ඒ භෞතික සම්පත් ගැන, ඒ ක්ෂණ සම්පත්තිය ගැන හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් ඒ ක්ෂණ සම්පත්තිය මේ ජීවිතේ මේ භව ගමනේ නිවීම පිණිස පුළුවන් තරම් භාවිත කරන්න කියලයි අපිට අනුශාසනා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්මානුශාසනාව අපි මීට වඩා දීර්ඝ කරන්නේ නෑ. මේ ලැබපු කෙටි මනුස්ස ජීවිතේ හොඳට පින් කුසල් වඩන්න, පින් කුසල් සිද්ධ කරන්න අපිට ලැබිලා තියෙන මේ හෝරාව තුල ඔබට ඔබ වෙනුවෙන් සිද්ධ කළ මේ කරුණු කාරණා ටික බුද්ධ දේශනාව ඔබ හැමදෙනාගේම සිත් සතන් තුලට මෙලව ජය ගන්න, පරලොව ජය ගන්න, සසර ගමන ජය ගන්න, උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය පසක් කර ගන්නට හේතු වේවා, වාසනා වේවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. එසේ ප්‍රාර්ථනාවට නංවමින් හිත ඇතුලේ එසේ අදිෂ්ඨානයක් තබමින් අද දවසේ ධර්මානුශාසනාව සමාප්ත කරනවා, නිමාවටපත් කරනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ අපි හැමදෙනාටම අජරාමර නිවන් සුව අවබෝධයේ පිණිස මේ කරුණු කාරණාවන් ඔබ හැමදෙනාටම උපනිශ්‍රය වේවා, ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. 2019 සැප්තැම්බර් මාස 16 වන දින පරලෝ සැපත් තම ආදරණීය බිරිඳ වන H.A. සීලවතී මහත්මියට පුණ්‍ය අනුමෝදනා කිරීමට නැසී ගිය දෙමව්පියන් වන M.A. ගිරිගෝරි සහ
KAD ජේනෝනා දෙපළ ප්‍රමුඛ සීලුම පින් බලාපොරොත්තු වන නැසීගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සජීවත්ව වාසය කරන පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ වේයන්ගොඩ පත්තලගෙදර නිට්ටඹුව පාරේ පදිංචි MA සිරි මහත්මයා. හොරණ ඉදිබ තරංගාහි පදිංචිව සිට අභාවයටපත් වූ KK පීටර් සිඤ්ඤෝ නැන්සිනෝනා වීරක්කුඩි යන දෙමව්පියන් නෝනහාමි වීරක්කුඩි ආච්චි අම්මාට KK පත්මා ගුණශීලී සිරිවර්ධන IWD සිරිවර්ධන දමිත් බෝධි සිරිවර්ධන MA චලෝ සිඤ්ඤෝ සහ KKR පෙරේරා ඇතුළු සිළුම සංසාරගත ඥාතීන්ට ධර්ම දානමේ කුසලයක් වේවායි එයාගේ පරලෝ ජීවිත සුවපත් වේ අමා මහ නිවන් සෝයෙන් සැනසීමටපත් වේවායි ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව සිටින දූපුතුන් ලීලිවරුන් දූදරුවන් බෑනාවරුන් සහ මුණුබුරු මිනිබිරයන් සියලු දෙනාටම ධර්ම දානමේ කුසලයෙන් ධර්මාවබෝධය ලැබේවායි පැතීමට ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලොවැසි සැමට පවුල්වල සිළු ඥාතීන්ට ඊතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේ උතුම් නිවනින් සැනසීමට මේ පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ හොරණ ඉදිබ තරංගාහි KK ආර්යසේන මහත්මයා. මීට අවුරුදු 4කට පෙර මේ පරලෝකීය විශ්‍රාමලත් පාඨශාලාචාර්ය BA විජේසිංහ තම සෙනෙහබර ස්වාමිපුරුෂයාට දුවදරුවන්ගේ සදාදරණීය පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමට තම පවුලේ මේ පරලෝකීය පරම්පරාගත සිළු ඥාතීන්ට හිතවතුන්ට සහ විශේෂයෙන් යුද්ධයේදී විපිදූ වීරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට පවුලේ සිළු දෙනාටම සෙත් පැතීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරනවා. පහළ හේන මණ්ඩාවල පදිංචි GK සිරියාවතී පෙරේරා මහත්මිය. වාද්දුව ගාලුපාර අංක 675 නිවසේ විසූ රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරන මුල්ලපීටි සිසුවෙකුව සිටියේදී හදිසි අනතුරකින් 7 වසරකට පෙර ජීවිතයෙන් සමගත් රණුර කෙහෙලිය ජයනිත්‍ය ආදරණීය පුතුට සොහොයුරාට මතු භවයේ මෙවන් අකල් මරණයක් නොවේවායි පතන්නේ අම්මා තාත්තා සහ සොහොයුරිය. මීට වසර 17කට පෙර පරලෝ සැපත් ප්‍රේමා ජයනිත්‍ය මෑණියන්ට 5 වසරකට පෙර ජීවිතයෙන් සමුගත් නුගේගොඩ නාවල පාරේ විසූ නිමල් ජයනිත්‍ය සොහොයුරාට පයාගල හල් කඳවිල විසූ ගුණදාස කලුතරගේ සහ වයලට් කලුතරගේ ගුරු පියාණන්ට ගුරු මෑණියන් ඇතුළු සිළු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දැනට 98 විය සපුරන ගුණපාල ජයනිත්‍ය ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා වාද්දුව ගාලුපාරේ පදිංචි සුසන්ත ජයනිත්‍ය සහ ජානකී කලුතරගේ දෙපළ. බඹරපාන මල්වත්තේ ගෙදර විසූ මේගිය PR රත්නායක පියාණන්ටත් පරලෝසපත් DM හීමැණිකේ මෑණියන්ටත් වැල්ලවාය ගම්සභා නිවසේ විසූ මියගිය DMK කුසුමපාල බෑණනුවන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිස දුදරවන්ට සෙත් පැතීමට දායකත්වයේ දරන්නේ වැල්ලවාය ගම්සභා නිවසේ RM බණ්ඩාරමැණිකේ මෑණියන්. ඉහළ දෙනිය බැරගම මාකඳුර මාතර පදිංචිව සිට මීට වසර 17කට පෙර මියගිය HP කුසුමාවතී ගෝදාවේ හාමිනේ මාතාවට සහ වසර 13කට පෙර මියගිය HH චාර්ලිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීමට වසර 14කට පෙර අභව ප්‍රාප්ත වූ KM පුංචි මහත්මයා පියාණන්ට සහ W ඉංගනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට මේගිය පවුලේ සිළුම් ඥාතීන්ට සහ සිළුම පළාත් වාසීන්ටද සිළුම රණවිරුවන්ටද පින් පැමිණවීමට දායකත්වයේ දරන්නේ චන්දසිරි හල්පගේ ඇතුළු දූදරුවන් මුණුබුරු මිනිබිරයන් සහ පවුලේ සිළු දෙනා. දැන් පුන අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. අපි සියලු දෙනාම මේ වෙලාවේ රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් ලෝකේ ශාසනය ආරක්ෂා කරන පින් අනුමෝදන් වන්න කැමැති වෙන සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන ඔබ හැම දෙනාම පවුලේ සියලුම සමාජිකාවන් හැම දෙනාම අද දවසේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැම දෙනාම සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. නිවන් සම්පත් පිණිස දෙවියන්ට මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද දවසේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නට යෙදුන ඔබ සියලුම දෙනා නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කළා තමන්ගේ මේගේ ඥාතිවරුන්ට යම් කෙනෙක් පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තු වෙනවා නම් කැමති වෙනවා නම් ඒ සියලුම නම් ගොස් සිහිපත් කරගන්න ඥාතිවරුන්ටත් ඔබ අපි හැම දෙනා නමින් මිය ගිය සංසාරගත ලේඥාතීන් වන නොවන සෑම දෙනාටම මේ රැස් කර පින්පෙත් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු.
අවසාන වශයෙන් ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නට යෙදුන හැම දිනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ සෑම සියලු දිනාටමත් නිදුක් නිරෝගී භව චිර ජීවනයේ දීර්ඝායු සම්පත් ලැබේවා. මෙලොව ජීවිතේ ඔබ බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන යහපත් අදිෂ්ඨාන ප්‍රාර්ථනාවන් සඵල වේවා, සාර්ථක වේවා. කරදර බාධා විපත් දුම්නස් මගහැරේවා, දුර වේවා. මේ ලැබුවා වූ මනුස්ස ජීවිතේ පූර්ණාවශ නිදුක් නිරෝගී සම්පන්නව පින් කුසල් සිද්ධ කරමින් ගෙවන්ට වින්දනය කරන්ට වාග්ය වාසනාව ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන්ටත් නමින් මේ පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් ධර්මානුශාසනාව සිද්ධ කළ මටත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවීසනසේ වදාළ තුන්තරා බෝධියෙන් ඔබ මම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකටපත් වෙන්න මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.